දූල පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි අද පාඩම පටන් ගන්නවා. අපි කතා කර හිටියේ මේ අවතල දර්පණ ගැන කතා කර හිටියේ. එතකොට මේ අවතර දර්පණ කියන කොටස තමයි අපි කතා කර හිටියේ. අපි ගිය සතියේ කතා කරේ අවතල දර්පණය ඒ වලින් එන ප්‍රතිබිම්බවල ඒ කිරණ සටහන් ගැන තමයි අපි කතා කර හිටියේ. එතකොට අපි කතා කරා සමාන්තරව එන මේ අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ සඳහා කිරණ සටහන් ඇඳීම කියන එක තමයි අපි කතා කර හිටියේ. අපි මුලින්ම කතා කරා ඒ සමාන්තරව එන කිරණ ඒ දර්පණය මත පතිත වෙලා ඒක නාභිය හරහා ගමන් කරනවා කියලා කතා කරා. ඊළඟට නාභිය හරහා එන කිරණ ඒ දර්පණය මත පතිත වෙලා ඒක සමාන්තරව ගමන් කරනවා කියලා කතා කරා. ඊළඟට ප්‍රධාන අක්ෂය හරහා එන කිරණ අපි ඒ දර්පණය මත පත්ත වෙලා ඒ ප්‍රධාන අක්ෂය හරහාම ගමන් කරනවා කියලා කතා කරා. ඊළඟට අපි වක්‍රතා කේන්ද්‍රය C කියන කොටස ඇත්තටම C කියන එක ඒක හරහා එන කිරණ ඒ මාර්ගයේම ගමන් කරනවා කියලා අපි කතා කරා. ඒ ටික මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි ඒ කලින් කතා කරපු මේ කොටස මේ 5 මේ අවතල දර්පණ වලින් සිදුවන පරාවර්තනය කියන 107 පිටුව 108 පිටුව කියන කියන කොටස් ටික ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා මේ කොටස්. මොකද ඒ කිරණ සටහන් අඳින්න මේ ටික තමයි භාවිතා කරන්නේ. ඒක නිසා මේ කොටස අනිවාර්යෙන්ම මතක තියාගන්න. එතකොට ඒ දර්පණයක එතකොට අපි තල දර්පණයකට සමානව මේ අවස්ථාව වගේම මේ පතන කිරණයයි පරාවර්තන කිරණයයි පතන කෝණය පරාවර්තන කෝණයයි එතකොට සමානයි කියන එකත් අපි කතා කරා. එතකොට මේ අවස්ථා පහ මතක තියාගන්න. මේක ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි මේ අවස්ථා පහ කියන එක මතක තියාගෙන තමයි ඒකෙන් තමයි අපි අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ සඳහා කිරණ සටහන් ඇඳීම කරන්නේ. එතකොට ඒ අවස්ථාවලින් අපි අවස්ථා දෙකක් විතර භාවිතා කරලා පුළුවන් අපිට කිරණ සටහන් අඳින්න. ඇත්තටම ඒක නිසා ඒ අවස්ථා පහ මතක තියාගන්න ඒක ඉතාම වැදගත් වෙනවා. අපි ගිය සතියාන්තිමට කතා කරේ මේ අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ සඳහා කිරණ සටහන් ඇඳීම කියන එක ඇත්තටම. එතකොට දර්පණ ඉදිරියේ ඇති ලක්ෂයකින් පිටවන කිරණ දෙකක් දර්පණයෙන් පරාවර්තනය වීමෙන් පසු නැවත එම කිරණ හමුවනසේ හෝ ආපසු දිගු කළ ආලෝක කිරණ හමුවන ස්ථානයේ එහි ප්‍රතිබිම්බය පිහිටනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ප්‍රතිබිම්බය තාත්වික නම් ඒක ඇත්තටම ඒ ආලෝකේ ගමන් කරන දිශාවේ ඇත්තටම ඇති වෙන්නේ. එතකොට ඒ ප්‍රතිබිම්බය අතාත්වික නම් ඒක කඩිරි දික් කරාම ඒක ආලෝකේ ගමන් නොකරන ස්ථානයක තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. එතකොට ප්‍රධාන අක්ෂය මත සිරස්ව තැබූ වස්තුවක ප්‍රතිබිම්බය ඇතිවන ස්ථානය සොයා ගැනීම කියලා දක්වලා තියෙන මේ කොටස අපි බලුවොත් ඒ ප්‍රධාන අක්ෂය මත සිරස්ව තැබූ වස්තුවක ප්‍රතිබිම්බය ඇතිවන ස්ථානය සොයා ගන්න නම් එතකොට මේක මේ මම උදාහරණ කතා කරා. එතකොට මේක ඉටිපන්දමක් කියලා ඉටිපන්දමයි දැල්ලයි කියලා බැලුවොත් අපි ඉස්සෙල්ලාම මේ ඉටිපන්දම් දැල්ලේ ඉහළ කෙළවරේ ඉඳන් එන ආලෝකයේ ගමන් මග හෙව්වහම අපිට පුළුවන් ඒ දැල්ලේ ඉහළ කෙළවරේ ඒ ආලෝකය අවතල කාචයෙන් පරාවර්තනය වෙලා ගමන් කරන තැනින් පුළුවන් අපිට ඒ ස්ථානය මේ දැල්ලේ ඉහළ කෙළවර තියෙන ස්ථානය හොයාගන්න. ඊළඟට දැල්ලේ පහළ කෙළවර අපි මේ ඉටිපන්දමේ පහළ කෙළවරේ ඒ ආලෝකයට අපි ප්‍රධාන අක්ෂය මත තියෙන නම් ප්‍රධාන අක්ෂය මත තමයි ඒකේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට අපිට පුළුවන් ඒකෙන් ඒ දැල්ලේ උඩ කොටසේ ප්‍රතිබිම්බය හැදෙන ස්ථානය අපි හරියටම දන්න ඕන. එතකොට ඒ ප්‍රධාන අක්ෂය මත තමයි එතකොට මේ ඉටිපන්දමේ පල්ලෙහා කෙළවර තියෙන්නේ. එතකොට ඒක තුලින් අපිට පුළුවන් ඒ ඉටිපන්දමේ ප්‍රතිබිම්බය මොන ආකාරයට හැදෙන්නේ ඒක
ඒ ප්‍රතිබිම්බය තාත්තික ප්‍රතිබිම්බයක්ද අතාත්තික ප්‍රතිබිම්බයක්ද එහෙම නැත්නම් උඩුකුරු ප්‍රතිබිම්බයක්ද යටිකුරු ප්‍රතිබිම්බයක්ද කියන එක අපිට මේ ආකාරයට හොයාගන්න පුළුවන්. එතකොට අපි අන්තිමට කතා කරපු ටික මෙතන එතකොට ප්‍රධාන අක්ෂය මත තැබූ සිරස් වස්තුවක ප්‍රතිබිම්බය ඒ ප්‍රධාන අක්ෂය මතම සිරස්ව පිහිටනව කියලා දක්වනවා. එතකොට ප්‍රධාන අක්ෂය මත නම් වස්තුව තියෙන්නේ ඒ ප්‍රතිබිම්බයක් ප්‍රධාන අක්ෂය මත හැදෙනවා. එම නිසා වස්තුවේ ප්‍රධාන අක්ෂය මත සිරස්ව තැබූ වස්තුවක ප්‍රතිබිම්බය සොයා ගැනීමට ඒ ශීර්ෂයෙන් පිටවන කිරණ සඳහා පමණක් කිරණ සටහන් ඇඳීම ප්‍රමාණවත් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ වැදගත් වෙන්නේ වස්තුව ප්‍රධාන අක්ෂය මත තියෙන්නේ අපි කතා කරා ප්‍රධාන අක්ෂය මත ප්‍රධාන අක්ෂය හරහා එන ආලෝක කිරණ පරාවර්තනය වෙලාන් පස්සේ මොකද වෙන්නේ ප්‍රධාන අක්ෂය හරහා ගමන් කරනවා කියලා කතා කරා. ප්‍රධාන අක්ෂය හරහා ගමන් කරනවා නම් එතකොට අපි ඒ වස්තුවේ ඒ අනිත් කොටස එතකොට පල්ලෙහා ඒ ප්‍රධාන අක්ෂය මත තියෙන කොටස නෙමෙයි අනිත් කොටස මේ අපි ඉටිපන්දම ගැන කතා කරනකොට ඉටිපන්දම් දැල්ලේ ඒ ඉහළත කොටස එතකොට ඒක පමණක් අපි කිරණ සටහන් ඇන්දොති අපිට පුළුවන් එතකොට ඒ වස්තුවේ ප්‍රතිබිම්බය ගැන එතකොට නීරණය කරන්න. ඒක තමයි මේක දක්වලා තියෙන්නේ. මේ ශීර්ෂයෙන් පිටවන කිරණ පමණක් කිරණ සටහන් ඇඳීම ප්‍රමාණවත්වය කියලා දක්වලා තියෙන්නේ ඒක. එතකොට මෙම නිර්මාණය සඳහා 107 සහ 108 පිටුවල සඳහන් සටහනේ ඇති කිරණ වලින් ඕනෑම කිරණ දෙකක් භාවිතා කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. මම කලින් කිව්වා වගේ මේ අවස්ථා පහ අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක මේ අවතර දර්පණ සඳහා පමණක් පොදු දෙයක් නෙවෙයි. අනිත් ඒවටත් ඇත්තටම පොදු දෙයක්. ඒක නිසා මේ 107 108 පිටුවල තියෙන ඒ කොටස අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒක ලියලා හරි පුරුදු වෙන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒක මෙහිදී පරාවර්තිත කිරණ දෙක එකිනෙකට කැපෙන ස්ථානයේ වස්තුවේ හිසේ ප්‍රතිබිම්බය සෑදෙනවා කියලා දක්වලා තියෙනවා. ඒක මම කලින් ඒක රූප සටහනින් ඇඳ ඒක අපි ආපහු පාරක් පස්සේ ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අවතල දර්පණ ඉදිරියේ වස්තුව පිහිටන ස්ථානය අනුව ඇතිවන ප්‍රතිබිම්බයේ ස්වභාවය අධ්‍යයනය කිරීම සඳහා කිරණ රූප සටහන් භාවිතා හැකි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ වස්තුව තියලා තියෙන ස්ථානය අනුව ඇතිවන ප්‍රතිබිම්බ මොන ආකාරයේ ප්‍රතිබිම්බද ඇති වෙන්නේ කියන එක අපි මෙතන ඉඳන් බලන්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පළවෙනි අවස්ථාව බැලුවොත් මේකේ මේ වස්තුව තියලා තියෙන ස්ථානයේ ඒ පළවෙනි අවස්ථාව බැලුවොත් නාභිය හා දර්පණය අතර වස්තුව තබා ඇති විට එතකොට මේ අවස්ථාව අපි කතා කරා. එතකොට අවතල දර්පණය තියෙනවා. මෙතන ඒ ද්‍රව්‍ය කියන තැන අවතල දර්පණය තියෙන. එතකොට අවතල දර්පණේ නාභිය කියන එක ඊළඟට ප්‍රධාන කේන්ද්‍රය එතකොට ඒ වක්‍රතා කේන්ද්‍රය එතකොට වක්‍රතා කේන්ද්‍රය ඊළඟට ප්‍රධාන අක්ෂය කියන එක මේක වක්‍රතා කේන්ද්‍රයයි නාභියයි එතකොට ද්‍රව්‍ය කියන එක. එතකොට අපි කතා කරන්නේ මේ අවස්ථාව මෙතන තියෙන කොටස. මේ ද්‍රව්‍යයයි නාභියයි අතර වස්තුව තියෙන අවස්ථාව තමයි මේ ඉස්සෙල්ලම කතා කරන්නේ. එතකොට මේක අවස්ථා අපි බැලුවොත් ඊළඟට නාභිය වෙන්න ඕන තියෙන්නේ. එතකොට අපි ඊළඟට හොස් බැලුවොත් වස්තුව නාභිය මත ඇති විට ඊළඟට වස්තුව වක්‍රතා කේන්ද්‍රය හා නාභිය අතර ඇති විට වස්තුව වක්‍රතා කේන්ද්‍රය මත ඇති විට වස්තුව වක්‍රතා කේන්ද්‍රයට වඩා ඈතින් ඇති විට කියන ඒ අවස්ථා ටික වස්තුව ඉතා ඈතින් ඇති විට කියන අවස්ථා 6ක් තියෙනවා. එතකොට අපි ඒ අවස්ථා 6 ගැන මේ අවස්ථාවේදී කතා කරනවා. එතකොට ඒකෙදි අපි මේ කතා කරන්නේ ද්‍රව්‍ය තියෙනවා ඊළඟට නාභිය තියෙනවා වක්‍රතා කේන්ද්‍රය තියෙන. එතකොට අපි මුලින්ම මුල් අවස්ථාව මේ කතා කරන්නේ
මුල් අවස්ථාව කතා කරන්නේ මේ අවස් මෙතන තියෙනකොට එතකොට වස්තුව ද්‍රව්‍යයයි ඒ නාභියයි අතර තියෙන අවස්ථාව තමයි මේක එක ඊළඟට අවස්තුව නාභිය උඩ තියෙනකොට දෙක ඊළඟට වස්තුව නාභියයි වක්‍රතා කේන්ද්‍රය අතර තියෙනකොට තුන ඊළඟට නාභිය වක්‍රතා කේන්ද්‍රය මත තියෙනකොට හතර ඊළඟට ඒ ළඟින් තියෙනකොට පහ ඊළඟට ඈතින් තියෙනකොට හය කියන මේ කොටස් හය කිය ගැන අපි කතා කරනවා ඒවයි ඒව ගැන කතා කරන්න හේතුව ඒ ප්‍රතිබිම්බ එකනකට කොයි ආකාරයෙන් වෙනස් වෙනොද කියනක තමයි මේ අවස්ථාවද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මුල් අවස්ථාව අපි කතා කරන නාභිය හා දර්පණ අතර වස්තුව තබා ඇතිවිට කියන අවස්ථාව තමයි අපි මේ කතා කරන්නේ. නාභිය හා දර්පණ අතර වස්තුව තබා ඇති විට ප්‍රතිබිම්බය තිරය මතට ලබාගතන හැකි කෙල් දක්වල තියෙනවා. එතකොට මේක අර්ථය වෙන්න ඇත්තටම ප්‍රතිබිම්බය ඒවස් නාභිය හා දර්පණ අතර වස්තුව තබා ඇති විට එතකොට නාභිය තියෙනවා මෙතන මේ නාභිය තියෙනවා ඉළඟට ද්‍රවය ඉගෙන දර්පණය අතර මේ වස්තුව තියල තියන්නේ එතකොට ප්‍රතිබිම්බය තිරයක් මතට ලබාගන්න බැහැ කියල දක්වලු එක අර්ථය වෙන්න ඇත්තටම ඒක තිරයක් මතට ලබාගන්න පුළුවන්නම් එතකොට අපි ඒක තාත්තික ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ එතකොට මේ ප්‍රතිබිම්බ තිරයක් මතට ලබාගත නොහැකි කියල දක්වල තිනකොට එතකොට මේක අතාත්තික ප්‍රතිබිම්බයක් ඒක මේ අවස්ථාව මේ දක්වල තිර විස්තර කළ තිනෝ එනම් මේ අවස්ථාවේ තාත්තික ප්‍රතිබිම්බයක් නොසෑදේ කියල දක්වල තින කැන්නේ මේ වස්තුව නාභියයි දර්පණයයි අතර තියෙනවන වස්තුව එතකොට හැදෙන්නේ ඒ තාත්තික ප්‍රතිබිම්බයක් හැදෙන්න ඇතකොට අතාත්තික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. එතකොට මේක ප්‍රතිබිම්බය කිව්වොතින් ඒක අතාත්තිකයි. එතකොට ප්‍රතිබිම්බය අතාත්තික වෙනෝ මේ නාභියයි එතකොට දර්පණය අතර වස්තු අත්තිව්වති. ඊළඟට ඒක වෙනත් අපි ඒ ප්‍රතිබිම්බය අතාත්තික කියන එක එතකොට අපිට වැටවුණා ඊට අමතර මොනවාදේක තියෙන ඒ ගුණ කියන එක අපි ඊළඟට බැලුවෝතින් මේ අවස්ථාවේදී ප්‍රතිබිම්බය පිහිටන ස්ථානය සොයා ගැනීම සඳහා වස්තුවේ සිටේ සිට හිසේ සිට එඩ කිරණ දෙකක් සලකමු කියල දක්වල තියෙනවද කොට අපි මේ අවස්ථාව පොඩ්ඩක් බැලුවෝතින් වස්තුව තියෙන්නේ අපි මෙතන මේ දක්වල තියෙන මේ වස්තුව තියෙන්නේ ඒ නාභිය තියෙනවා ඊළාට දර්පණය ඒ ද්‍රැවය බැලුවති ඒ දෙක අතර කොටසි තමයි වස්තුව තියෙන්නේ ඒ වස්තුවේ ඉඳං එක කොටසක් තම ඒ වස්තුවේ හිස ගැන අපි කතා කර හිස ගැන හිසේ ඉඳගෙන කිරණ ගැන පොඩ්ඩක් බලුව හම අපිට වස්තුවේ ප්‍රතිබිම්බය ගැන අදහසක් ගන්න පුළුවන් කියලා අපි කතා කරා එතකොට ඒකෙදී පළවෙනි එක තමයි වස්තුවේ හිසෙන් එන කිරණ සමාන්තරව මේ සමාන්තරව දර්පණය මත පතිත වුණහම් මොකද වෙන්නේ ඒකින් එන ඒ කිරණ ඒ සමාන්තරව එන කිරණ මොකද වෙන්නේ නාභිය හරහා ගමන් කරනවා එතකොට නාභිය තියෙන මෙතන නාභිය හරහා ගමන් කරනවා ඒ සමාන්තර කිරණ ඒක පළවෙනි එක දෙවෙනි අවස්ථාව එතකොට දෙවෙනි අවස්ථාව මේක දක්වල තියෙනවා මේ සී කියන එක ගැන වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන කිරණ නැවතත් ඒ හරහම ආපහෝ පරාවර්තනය වෙලා ගමන් කරනවා. එතකොට ඒක මේ ආකාරයට වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරනේවා ආපහු ඒ මාර්ගයේම ආපස්සට එනවා. එතකොට මේ වස්තුවේ ඒ සිරස්ත් කොටස අපි බැලුවතින් ඒක වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරනකොට එතකොට ඒක ආපහු ඒ මාර්ගයේම පැමිණෙනවා. ඒ කියන්නේ මේ වක්‍රතා කේන්ද්‍රයයි මේ වස්තුවේ කොටසයි යා කරාම ඒක දිග කරාම මෙතනට එනවා. එතකොට දර්පණය මතට ඒක ආපහු ඒක හරහාම යාලෝක කිරණ ගමන් කරනවා. මේ අවස්ථාවේදී දූල පුතාලට හොඳින් තේරෙන කලින් අපි කතා කරා අපි කලින් අවස්ථාවේදී මේක කතා කර ඇත්තටම මේ වස්තුවේ ද්‍රව්‍යයයි නාභියයි අතර තියෙන දුරයි
නාභියයි වක්‍රතා කේන්ද්‍රය අතර තුර දුරයි සමානයි කියලා අපි කතා කර ඇත්තටම. මේ දෙක සමානයි කියලා එතකොට වස්තුවක් මෙතන තියෙයි කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී එක කිරණයක් එතකොට සමාන්තරව එන කිරණය නාභිය හරහා ගමන් කරනවා. එතකොට වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන කිරණය වක්‍රතා කේන්ද්‍රය හරහාම ආපස්සට එනවා කියලා අපි කතා කරා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙතන තියෙන මේ පරතරයයි මෙතන මේ අවස්ථාවේදී මේ වස්තුවයි ඒ දර්පණය අතර තියෙන මේ පරතරය බැලුවොත් ඒ පරතරයයි ඇත්තටම මෙතන පරතරය අඩු වෙනවා. මොකද මෙතනට ආවොත් තමයි එක සමාන වෙන්නේ. අපි මේ අවස්ථාවේදී දූල පුතාලා හොඳින් දන්නවා ඒ ද්‍රව්‍යයයි නාභියයි අතර තියෙන දුරයි නාභියයි වක්‍රතා කේන්ද්‍රය අතර තියෙන දුර සමාන වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මෙතනට ආවොත් තමයි ඒක සමාන වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මෙතන කුඩයි මෙතන පරතරය වැඩි. එතකොට ඒකේ අනිත් පැත්තට කිව්වොත් එතකොට අනිත් පැත්තට ඒක කිව්වොත් එහෙම මේක ඉස්සරහට දික් කරවොත් කැඩීරි වලින් එතකොට ඒක එක ස්ථානයකදී එක්කහු වෙනවයි කියන එක දූල පුතාලාට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ ඉරි මේ පැත්තට යනකොට එන්න පරතරය වැඩි වෙනවා. ඒ කියන්නේ අනිත් පැත්තට කිව්වොත් මේ පැත්තට දික් කරවොත් ඒක එක්කහු වෙන ලක්ෂයක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රතිබිම්බය කියන එක මේ අවස්ථාවේ මේ දක්වලා තියෙන්නේ. මේ ප්‍රතිබිම්බය කියන එක කණ්ණාඩියේ පිටිපස්සේ තියෙන්නේ. ප්‍රතිබිම්බය ඒ කන්න ඇත්තටම කඩඉරි වලින් අපි ලකුණු කරේ. මොකද ඒ ආලෝකය ඒක හරහා ගමන් කරන්නේ නැහැ. ඇත්තටම ආලෝකය ඒ හරහා ගමන් කරන්නේ නමුත් අපිට ගමන් කරන වගේ පේනවා. ඒක නිසා අපි ඒකට කියනවා අතාත්තික ප්‍රතිබිම්බයක් කියලා. මේ අවස්ථාවේදී හැදෙන්නේ අතාත්තික ප්‍රතිබිම්බයක්. එතකොට ප්‍රතිබිම්බය උඩුකුරුද යටිකුරුද ප්‍රතිබිම්බයේ විශාලත්වය සමානද එහෙම නැත්නම් අසමානද? ඒ කියන්නේ ඒක විශාලද කුඩාද කියන එක එහෙම නැත්නම් සමානද කියන එක. ඊළඟට ප්‍රතිබිම්බය අතාත්තිකද තාත්තිකද කියන එක ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ. මේ අවස්ථාවේදී මේ ප්‍රතිබිම්බය ඇත්තටම අපි කඩේරි දික් කළා ප්‍රතිබිම්බය හදාගත්තේ. ප්‍රතිබිම්බය මේ ඒ කිරණ එක්කහු වෙන තැන තමයි ප්‍රතිබිම්බය සෑදෙන්නේ. එතකොට ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙතන. එතකොට අපි මේ කිරණ එක්කහු කඩේරි වලින් එක්කහු කරාම අපිට ලැබෙන්නේ මෙතන අවස්ථාව. එතකොට මේක දර්පණයට පිටිපස්සෙන් තමයි මේ ප්‍රතිබිම්බය ලැබෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිබිම්බය එතන හරහා ආලෝක කිරණ ගමන් කරන්න. එතකොට ආලෝක කිරණ ගමන් කරන්න. එතකොට මේක අතාත්තික ප්‍රතිබිම්බයක් වෙනවා මේක. එතකොට අතාත්තික ප්‍රතිබිම්බයක් තමයි මෙතන මේ හැදෙන්නේ. ඒ අතාත්තික ප්‍රතිබිම්බයක් ඒ වගේම මේ ප්‍රතිබිම්බයේ ශීර්ෂය බැලුවොත් එතන ශීර්ෂය මෙතන ශීර්ෂයට වෙන්නේ. ප්‍රතිබිම්බයේ පහළ කොටස අපි කතා කරා වක්‍රතා ප්‍රධාන අක්ෂය හරහා එන කිරණ ඒ ආකාරයෙන්ම ඒක හරහාම ආපස්සට එනවා කියලා. එතකොට මේකෙදි මේ ඉටිපන්දම නම් අපි ඉටිපන්දමේ පල්ලෙහා කොටස බැලුවොත් ඒක මේ ප්‍රධාන අක්ෂය මත පිහිටන්න ඕනේ. එතකොට මෙතන තමයි එතකොට පිහිටන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ වස්තුවේ විශාලත්වය මේ සයිස්. එතකොට ප්‍රතිබිම්බයේ විශාලත්වය මේ සයිස්. එතකොට ප්‍රතිබිම්බය කියන එක උඩුකුරුයි. ප්‍රතිබිම්බය එතකොට ඉහළ කොටස ඉහළට තියෙන්නේ පහළ කොටස පහළට තියෙන්නේ. එතකොට ප්‍රතිබිම්බය උඩුකුරුයි. ඒ වගේම ප්‍රතිබිම්බය විශාලත්වය ඊළඟට ප්‍රතිබිම්බයේ විශාලත්වය බැලුවොත් මේ වස්තුවේ විශාලත්වයට වඩා වැඩි. එතකොට මේ අවස්ථාවේදී සෑදෙන්නේ උඩුකුරු විශාල ප්‍රතිබිම්බයක්. ඒක අතාත්තික වෙනවා. එතකොට අතාත්තික උඩුකුරු ඒ ප්‍රමාණයෙන් විශාල ප්‍රතිබිම්බයක් තමයි මේ අවස්ථාවේදී ලැබෙන්නේ. එතකොට වස්තුව නාභිය හා දර්පණය මේ දර්පණය කියලා දර්පණී ද්‍රව්‍ය අතර ඇති විට සෑදෙන ප්‍රතිබිම්බ වස්තුවට වඩා විශාලයි කියලා දක්වලා තියෙනවා. එතකොට ඒක වස්තුවට වඩා විශාලයි, අතාත්තිකයි, උඩුකුරුයි. මේක ඉතාම වැදගත් වෙනවා. මේ අවස්ථා එක මතක තියාගන්න වෙනවා. එහෙම නැත්නම් දූල පුතාලට ඒ කිරණ සටහන් ඇඳලා ඒක
ඒ අවස්ථාවට ගැලපෙන විදිට හොයන්න වෙනවා. නමුත් මේක මතක තියාගන්න වෙන මුලින් අවනිවාරෙන්ම. එක නිසා මතක තියාගන්නව කියන්නේ කටපාඩන් කරනව කියන එකට වඩා මේ කිරණ සටහන් ඇඳලා කිරණ සටහන් තුළින් මතක තියාගන්න ඒක ඉතාම වැදගත්වෙනවා. මේ පහේ 17 කියන රූපය ඇඳලා ඒක තුළින් මතක තියාගන්න ඒක ඉතාම වැදගත්වෙනවා. එතකොට කිරණ සටහන් අඳින්න පුරුදු වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඒ ප්‍රතිබිම්බය සෑදෙන ආකාරය ගැන දලල් දහසක් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ අවස්ථාව අපි භාවිතා කරන තැනක් විදිහට තමයි මේක දක්වලා තියෙන්නේ. රැවුල කැපීමේදී මුහුණ බැලීම සඳහා අවතල දර්පණ භාවිතා වන්නේ මේ ආකාරයට කියලා දක්වනවා. එතකොට අවතල දර්පණ එතකොට රැවුල කැපීම සඳහා මුහුණ බැලීම රවුල් කැපීමේදී මුහුණ බැලීම සඳහා අවතල දර්පණ භාවිතා කරන්නේ මේ ආකාරයට කියලා දක්වනවා. ඊළඟට වස්තුව නාභිය මත ඇති විට එතකොට වස්තු ඊළඟ අවස්ථාව අපි අවස්ථා 6ක් ගැන කතා කරනවා කිව්වා. ඊළඟ අවස්ථාව තමයි අපි මේ කතා කරන්නේ. වස්තුව තියෙන්න පුළුවන් ඊළඟ අවස්ථාව තමයි වස්තුව නාභිය මත තියෙන්න පුළුවන්. නාභිය මත ඇති වස්තුවක ප්‍රතිබිම්බය ඇතිවන්නේ අනන්තය කියලා දක්වනවා. එතකොට වස්තුවක් නාභිය මත තිව්වහම ඒක ප්‍රතිබිම්බය අනන්තය හැදෙනවා කියන එක දූල පුතාට එක තේරුම් ගන්න පුළුවන් එකක් තමයි මේ ප්‍රතිබිම්බි මෙතන මේ ශීර්ෂයේ බැලුවොතින් ඒකෙන් සමාන්තරය එන කිරණ කොහොමද ගමන් කරන්නේ නාභිය හරහා ඊළඟට මේකේ මේ වක්‍රතා කේන්ද්‍රය හරහා එන කිරණ මොකද ආපහු වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ මෙතන කියන මේ පරතරයයි මේ පරතරයයි මෙතන තියෙන පරතරයයි අපි සමානය කිව්ව කලින් අවස්ථාවේදී. එතකොට මේක ඒ සමාන්තර රේඛා දෙකක් තමයි මේකෙන් අපිට ලැබෙන්නේ. එතකොට ඒක ප්‍රතිබිම්බය හැදෙන්නේ අනන්තය කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. මොකද අපි කතා කරා මේ දුරයි සමානය කිව්වා. එතකොට මේ කිරණ සටහන් දෙක දූල පුතාලා හොඳින් කිරණ සටහන් මතක නම් එතකොට සමාන්තර වෙන කිරණ එතකොට කිලින්ම නාභිය හරහා ගමන් කරනවා. ඒ වගේම වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන කිරණ ඒක තුලි හරහාම ආපහු එනවා. එතකොට ඒ දෙක අපි එක්කහුව කරාම එතකොට නාභිය දුරයි එතකොට වක්‍රතා කේන්ද්‍රයට තියෙන නාභිය නම් වක්‍රතා කේන්ද්‍රයට දුරයි සමානයි කියන්නේ මේ කිරණ සටහන් දෙක සමාන්තර වෙනවා. සමාන්තර වෙනවා කියලා කියන්නේ වස්තුවේ ප්‍රතිබිම්බය අනන්තයේ සෑදෙනවා. එතකොට වස්තුවේ ප්‍රතිබිම්බය අනන්තයේ තමයි හැදෙන්නේ. එතකොට නාභිය මත ඇති වස්තුවක ප්‍රතිබිම්බය ඇතිවන්නේ අනන්තයේ. ඒක මතක තියාගන්න. ඒක අනිවාර්යයෙන්ම මේකෙදි මේ දක්වලා තියෙන එතකොට ප්‍රධාන වක්‍රතා කේන්ද්‍රයයි ඊළඟට ඒ සමාන්තර වෙන කිරණෙකුයි ගැන තමයි මේ ගොඩක් වෙලාවට දක්වලා තියෙන්නේ. ඒ දෙක හරි මතක තියාගන්න. එතකොට ඒකෙන් පුළුවන් දූල පුතාලට මේක කිරණ සටහන් වලින් පුළුවන් අමතක වුණත් ඒක මතක් කරගන්න පුළුවන්. ඒක නිසා මම කලින් කිව්වා වගේ කිරණ සටහන් අඳිමින් මතක තියාගන්න ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ අවස්ථා 6 කියන එක අනිවාර්යයෙන්ම කිරණ සටහන් එක්ක මතක තියාගන්න ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි මේ කතා කරේ නාභියක් මත ඇති විට වස්තුව ඒකේ ප්‍රතිබිම්බය හැදෙන ආකාරය ගැන තමයි අපි කතා කරේ. එතකොට මේකේ සමාන්තර කිරණ දෙකක් තමයි මේකෙන් ඇති වෙන්නේ කියලා කතා කරා. ඒක ප්‍රධාන අක්ෂර හා පරාවර්තනය කිරණේ සමග සාධන ප්‍රතිබිම්බය යටිකුරු වන අතර එය ඉතාමත් විශාල ප්‍රතිබිම්බයක් කියලා දක්වලා තියෙනකොට
නාභිය මත ඇති වස්තුවක් ප්‍රතිබිම්බ ඇතිවන්නේ අනන්තය කියන එක ප්‍රතිබිම්බ ඇතිවෙන අනන්තය කියන එක එතකොට මේක අනන්තය කියල කියන්නේ එක එක්කහුවීමක් සිද්ධ වෙන්න හැත්තටම ඒක කොච්චර දුර ගියත් ඒක ඇතරම අවසානයක් නෑතකොට ඉතාම ඈත හමුවෙන්න පුළුවන් කෙනෙක තමයි මේක කියන්න ඇත්තටම මේරේකා ඒක තමයි මේ කියන්නේ පහේ දහට කියන එක එතකොට පෙන්න ඇති ආකාරයට කින්න දෙක ගමම් මාර්ග සැලකීමේ මේ බව පෙන්න්න පුළුවන් කියල දක්වනකොට කිරණ දෙක ඇතට හමුවෙන්න ඇතකොට ඒක කිරණ දෙක හමුවෙන්න එතකොට අනන්තේ තමයි එකතකොට අපි ප්‍රතිම්බයක් හැදිලමයි කියලා කියන්නේ. සමාන්තර කිරණ දෙක අනන්තයේදී හමුවයි සිතුවෝත් එය ප්‍රධාන අක්ෂය හරහා පරාවර්තනය වන කිරණය සමඟ එතකොට ඒ ප්‍රධානක්ෂය හරහා පරාවර්තනය වන කිරණය සමඟ සසඳන සාධන ප්‍රතිබිම්බය යටිකුරුවන අතර ඒ ඉතාමත් විශාල ප්‍රතිබිම්බයක් කියල දක්වනදකොට මේක දුල පුතාලට මේකෙදී මේක අනන්තයේදී එක්කහු වෙනෝ කියල කිව්වෝතින් එතකොට අනන්තයේදී මේක එක්කහු වෙනෝනං එතකොට අනන්තයේ මේ වස්තුවේ පල්ලෙහා කොටස එක ප්‍රධානක්ෂය මත පිහිටනවා අනන්තයේදී මේක මේ ආකාරයට තියෙනව කියල හිතුවතින් එතකොට මේකෙදී මේ ප්‍රතිබිම්බය කියන එක ඉතාම විශාලයි මොකොද අනන්තය වෙනකං ඒ කියන්නේ සීමාවක් නැහැ කියන එක තම අනන්තය කියල කියන්නේ මේ එතකොට අනන්තයේදී එක්කහ වෙන කියනතකොට මේ ප්‍රතිබිම්බය එක විතාව විශාලය එතකොට අනන්තය ප්‍රමාණයට විශාල වෙන ඇත්තටම එතකොට ඉතාම විශාල ප්‍රතිබිම්බයක් හැදෙනව කෙනෙක මේ දක්වල තියෙන ඉතාම විශාල ප්‍රතිබිම්බයක් හැදෙනවා ඊළඟට ප්‍රතිබිම්බය යටිකුරු වෙනවා කියල දක්වල තිනදකොට ප්‍රතිබිම්බය යටිකුරුවන අතර කියල දක්වල තිනදකොට ප්‍රතිබිම්බය යටිකුරු වෙනවා කියල දක්වල තියන්නේ මේ ආකාරයට මේ ආලෝක ගිහිල්ලා එව එක්කහු වෙන ස්ථානය එක්කහු වෙන ස්ථානය බැලුවති මේ ආකාරයට යටිකුරු සභාවයක් එන්නතකොට ප්‍රතිබිම්බේ යටිකුරු වෙනවා කියල දක්වල තියෙන ඒකයි අපි ඊළඟට තුන්වෙනි අවස්ථාව ගැන කතා කරෝති වක්‍රතා වස්තුවක වක්‍රතා කේන්ද්‍රය සහ නාභිය අතර ඇති විට එතකොට වස්තුව වක්‍රතා කේන්ද්‍රයයි නාභියයි අතර තියෙනකොට එතකොට වස්තුව තියෙන්නේ නාභියයි වක්‍රතා කේන්ද්‍රය අතර තියෙන්නේ එතකොට මෙතන තියෙන්නේ අපි කලින් කතා කර ඒ ආකාරයට එතකොට දැම් මෙතන මේ නාබී ඉදම් වක්‍රතා කේන්ද්‍රයට තියර දුරයි වස්තුවට මේ තියෙන දුරයි බැලුවති මෙතන ප්‍රමාණය ඇතටම වැඩි එතකොට ඒ ද්‍රවේ ඉදම් වස්තුවට තියෙන දුර ප්‍රමාණය වැඩි එතකොට මේක මේ ඉහළ කොටස මේ ලොකුවට තියෙන පල්ල හටන කොට එක පොඩිවීමක් සිද්ධ වෙනවතකොට මේක මේ ආකාරයට එක්රැස්වීමක් සිද්ධ වෙනදකොට ඒක තැන් තමයි අපි කතා කරන්න මේ අවස්ථාවදී වස්තුව වක්‍රතා කේන්ද්‍රය සහ නාභිය අතර ඇති විට කෙනෙක එතකොට වස්තුවේ හිසේ සිට ප්‍රධානක්ෂයට සමාන්තරව එන කිරණයක් සහ වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන කිරණයක් සැලකීමේදී වස්තුව වක්‍රතා කේන්ද්‍රය සහ නාභිය අතර ඇති විට ප්‍රතිබිම්බය පිහිටන්නේ වක්‍රතා කේන්ද්‍රයට ඇතින් බව පෙන්වී හැකි කෙනවා. එය වස්තුවට වඩා විශාල යටිකුරු ප්‍රතිබිම්බයක් කෙනෙක දක්වල තින අපි මේක බැලුවති එතකොට කිරණ සටහන් බැලුවතින් එතකොට වස්තුවේ ඒ ප්‍රධාන වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන කිරණ ඒ වක්‍රතා කේන්ද්‍රය හරහාම යනවා ඉඩාන්ට මේ වස්තුවෙන්ද සමාන්තර වෙන කිරණ ඉරන්ට නාභිය හරහා ගමන් කරනවා එතකොට අපි කතා කරා මේ නාභිය හරහා මෙම ගමන් කරනවා එතකොට මෙතන තියෙන මේ දුර ප්‍රමාණයයි මෙතන තියෙන මේ දුර ප්‍රමාණය වැලුවහා මෙතන එක වැඩි එතකොට මේකෙන් හැදෙන මේ ත්‍රිකෝණයක් වගේ කොටසක් හැදෙන්නේ ඒක එක්කහු කරාම අපිට මෙතනින් ප්‍රතිබිම්බය සෑදෙනවා මේ අවස්ථාවේදී එතකොට
මේ ආකාරයට අපිට ප්‍රතිබිම්බය හැදෙනවා. එතකොට ඒක වස්තුවට වැඩිය විශාලයි. එතකොට විශාලත්වයෙන් වැඩි මේ ප්‍රතිබිම්බය කියන එක විශාලත්වයෙන් වැඩි. ඒ වගේම යටිකුරුයි. මේ වස්තුව උඩුකුරු වස්තුව. එතකොට ඒක යටිකුරු වෙලා තමයි පේන්නේ. ඊළඟට තාත්වික ප්‍රතිබිම්බයක්. මොකද ඒක හරහා කිරණ ගමන් කරනවා. එතකොට ඒ කිරණ මේක හරහා ගමන් කරනවා. ඒක කියන්නේ ඒ තාත්වික ප්‍රතිබිම්බයක් තමයි එකෙන් හැදෙන්නේ. එතකොට මේක මේ දක්වලා තියෙන්නේ වක්‍රතා කේන්ද්‍රයයි නාභිය ඇතුළේ වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන ආකාරය තමයි මේක දක්වලා තියුනේ. එතකොට ඒකෙන් හැදෙන්නේ යටිකුරු විශාලත්වයෙන් වැඩි තාත්වික ප්‍රතිබිම්බයක්. ඒක තැන තමයි තියුනේ. එතකොට ඒක කිරණ සටහන් අඳින්න පුරුදු වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම මේ කිරණ සටහන් කියන එක ඉතාම වැදගත් වෙනවා ඉස්සරහට යනකොටත්. ඒක නිසා කිරණ සටහන් අඳින්න පුරුදු වෙන්න. ඒ ඇඳලා එතකොට බලා ගන්න පුළුවන් ඒ වස්තුවේ ප්‍රතිබිම්බය තාත්විකද අතාත්විකද උඩුකුරුද යටිකුරුද ඊළඟට විශාලත්වයෙන් සමානද කුඩාද කියන එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලන්නේ වස්තුව වක්‍රතා කේන්ද්‍රය මත ඇති විට. එතකොට ඊළඟට අපි කතා කරන්නේ වස්තුව වක්‍රතා කේන්ද්‍රය මත ඇති විට මොන වගේ ප්‍රතිබිම්බයක්ද අපිට ලැබෙන්නේ කියලා. වස්තුව වක්‍රතා කේන්ද්‍රය මත ඇති විට ප්‍රතිබිම්බය සොයා ගැනීම සඳහා වස්තුවේ සිට නාභිය හරහා එන කිරණයක් සහ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණයක් යොදා ගනිමු කියලා දක්වනවා. එතකොට මේක ඇත්තට මතක තියාගන්න මේක අවස්ථාව. එතකොට දූල පුතාලට මේ අමතක වුණත් මේකෙදී එකක් නාභිය මත තියෙනකොට නාභිය මත වස්තුව තියෙනකොට එතකොට ඒකෙන් ඒ අනන්තයේ ප්‍රතිබිම්බයක් හැදෙනවා කියන එක හොඳින් මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. එතකොට ඒ අනන්තයේ ප්‍රතිබිම්බය හැදෙනකොට ඒක විශාලත්වයෙන් අනිවාර්යයෙන්ම විශාලයි. ඇත්තටම විශාලත්වයෙන් ඒ වගේම ඒක යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙන කියන එක මතක තියාගන්න. ඊළඟ අවස්ථාව කියන එක මේ වක්‍රතා කේන්ද්‍රය මත ප්‍රතිබිම්බයක් හැදෙන අවස්ථාව. ඒ ප්‍රතිබිම්බය කියන එක මේ අවස්ථාවේ මේ සමානයි කියන එක අපි කතා කරනවා ඊළඟට. එතකොට මේ අතර අපි වස්තුවක් තියුවොතින් ඒක ප්‍රතිබිම්බය අනිවාර්යයෙන්ම විශාල වෙනවයි කියන එක දූල පුතාලට ඒක තුලින් මතක තියාගන්න පුළුවන් වෙනවා. එතකොට මෙතන තියුවොතින් අනිවාර්යයෙන්ම උඩුකුරු ප්‍රතිබිම්බයක් හැදෙන්නේ විශාලත්වයෙන් විශාලයි. මෙතනට තියුවාම විශාලත්වයෙන් විශාල වුණාට ඒක අනන්තයේ ඒ යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. එතකොට යටිකුරු ප්‍රතිබිම්බය අනන්තයේ තියෙනවා. ඊට පස්සේ මේ අවස්ථාවේදී මෙතන තියෙනකොට ඒක ටිකක් ලං වෙනවා. ඊට පස්සේ C වල තියෙනකොට තව ටිකක් මේ C වලටම ලං වෙනවා කියන එක දූල පුතාලට ඒක තේරුම් ගන්න පුළුවන් මේ කීපාරයක්ම අඳිනකොට. එතකොට වක්‍රතා කේන්ද්‍රය මත වස්තුවක ප්‍රතිබිම්බය සෑදෙන ආකාරය තමයි අපි මේ කතා කරන්නේ ඊළඟට. වක්‍රතා කේන්ද්‍රය මත ඒ වස්තුවක් තියෙනකොට ඒ වස්තුවේ ඉහළක් තියෙන කොටස බැලුවොතින් එතකොට සමාන්තර වෙන කිරණ මොකද යන්නේ? සමාන්තරව එන කිරණ කොහොමද යන්නේ? එතකොට ඒක දර්පණයට ගිහිල්ලා දර්පණය හරහා එතකොට එන පරාවර්තනය වෙලා නාභිය හරහා ගමන් කරනවා. ඒක පළවෙනි කිරණය. ඊළඟ කිරණය වෙන්නේ අපි කලින් අවස්ථාවේදී අපි කතා කරපු ඒ කිරණ සටහන් වල ඒ කිරණ වර්ග පහෙන් අනිත් කිරණය අපි භාවිතා කරන්නේ මේ අවස්ථාවේදී අපි භාවිතා කරන්නේ නාභිය හරහා ගමන් කරන කිරණ සමාන්තරව ගමන් කරනවා කියන අවස්ථාව තමයි අපි භාවිතා කරන්නේ. මොකද වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරනවා නම් එතකොට වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරනවා කියන එකත් ඇත්තටම භාවිතා කරන්න පුළුවන්. එහෙම වුණොත් මේ ආකාරයට මෙහෙම ගමන් කරනවා කියන තමයි එන්නේ ඇත්තටම. ඒක නිසා අපිට මේ අවස්ථාවේදී ඇත්තටම මේ නාභිය හරහා ගමන් කරනවා කිරණයි ඇත්තටම සමාන්තර වෙන කිරණයි කියන එක භාවිතා කරන එක තමයි ඊටාම හොඳ වෙන්නේ ඇත්තටම. ඒක නිසා මේ අවස්ථාවේදී වස්තුව මෙතන සෑදෙනවා. එතකොට වස්තුවේ
හැදෙන ප්‍රතිබිම්බය එතකොට එකම ස්ථානයේ හැදෙනවයි කියලා කියන්නේ එතකොට ප්‍රතිබිම්බ දුරයි වස්තුවේ දුරයි සමානයි නම් මේ ප්‍රතිබිම්බ දුරයි වස්තුවේ දුරයි සමාන වෙන මේ අවස්ථාවේදී ප්‍රතිබිම්බ දුරයි වස්තුවේ දුරයි සමාන වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම එකම සමාන ප්‍රතිබිම්බ දෙකක් තමයි හැදෙන්නේ. එතකොට අපි කලින් අවස්ථාවේදී කතා කරපු ඒවායිදිත් ඇත්තටම අනන්තයේ වස්තුව ප්‍රතිබිම්බ හැදුනොත් එතකොට ප්‍රතිබිම්බ දුර අනන්තයේ තියෙන. එතකොට අනිවාර්යයෙන්ම විශාලත්වයෙන් ඊටාම විශාල ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. ඊළඟ අවස්ථාවේ අපි කතා කරේ මේ නාභියයි වක්‍රතා කේන්ද්‍රයයි අතර තියෙන අවස්ථාව. එතකොට ඒකෙදි හැදෙන වස්තුව ඒ ප්‍රතිබිම්බ හැදුනේ මෙහි පැත්තේ. එතකොට ප්‍රතිබිම්බ දුර වැඩි වෙන වස්තුවේ දුරට වඩා. එතකොට ඒකෙන් හැදෙන ප්‍රතිබිම්බයත් ඇත්තටම විශාල ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. අපි පහේ විස්ස රූපේ පෙන්වා ඇති ආකාරයට නාභිය හරහා එන කිරණය පරාවර්තනයෙන් පසුව ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරනවා. අපි කතා කරපු එක ආපහු කියන්නේ මේ. එතකොට මේ කිරණ අනිවාර්යයෙන් මතක තියාගන්න. ඒක අමතක කර අනිවාර්යයෙන්ම අපිට බුදන්න පුළුවන් කිරණ වර්ග කීපයක් තමයි අපි කතා කරේ. එතකොට සමාන්තර වෙනවා නම් නාභිය හරහා ගමන් කරනවා. නාභිය හරහා ගමන් කරනවා නම් සමාන්තරව පරාවර්තනය වෙනවා. එතකොට ඒ කිරණ දෙක තමයි අපි මේ අවස්ථාවේදී භාවිතා කරේ. එතකොට නාභිය හරහා එන කිරණය පරාවර්තනයෙන් පසුව ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරන අතර ප්‍රධාන අක්ෂයට සමාන්තරව එන කිරණය පරාවර්තනයෙන් පසුව නාභිය හරහා ගමන් කරනවා. මෙම කිරණ දෙක එකිනෙක කැපෙන්නේ වක්‍රතා කේන්ද්‍රයට සිරස්ව පහළින් පිහිටි ලක්ෂයකදී බවත් ප්‍රතිබිම්බේ වස්තුවේ උසට ප්‍රතිබිම්බේ උස වස්තුවේ උසට සමාන බවත් පෙන්වන්න පුළුවන්. දුර පුතාලට මම කලින් කිව්ව අවස්ථාව වගේ ප්‍රතිබිම්බ දුරයි වස්තු දුරයි සමානයි කියන්නේ. එතකොට ප්‍රතිබිම්බය අනිවාර්යයෙන්ම සමාන වෙන අවස්ථාවදී. එතකොට මේක ජ්‍යාමිතිය එහෙම භාවිතා කරලා දුර පුතාලට ඒක කියන්න පුළුවන්. ඇත්තටම ඒ ප්‍රතිබිම්බ දුරයි වස්තු දුරයි සමාන නම් මෙතන සමාන ත්‍රිකෝණ තමයි හැදෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී ප්‍රතිබිම්බේ උසයි වස්තුවේ උසයි ඇත්තටම සමාන වෙනවා. එතකොට මේ ප්‍රතිබිම්බයද යටිකුරු වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඒක ඒ ප්‍රතිබිම්බයේ ඒ විශාලත්වය බැලුවොත් වස්තුවේ විශාලත්වයට සමාන වෙනවා. ඊළඟට අපි මේ පස්වෙනි අවස්ථාව ගැන කතා කරන්න හදන්නේ. එතකොට ඊට පස්සේ මේ වක්‍රතා කේන්ද්‍රයට ඒයි ඒ කියන්නේ වක්‍රතා කේන්ද්‍රයට වඩා දුරින් මේ වස්තුව තියෙන අවස්ථාව ගැන තමයි අපි ඊළඟට කතා කරන්න හදන්නේ. වස්තුව වක්‍රතා කේන්ද්‍රයට වඩා ඈතින් ඇති විට තමයි අපි ඊළඟට කතා කරන්නේ. මේ අවස්ථාවේදී ප්‍රතිබිම්බය පිහිටන ස්ථානය සොයා ගැනීම සඳහා වස්තුවේ හිසෙහි සිට එන කිරණ දෙකක් සලකමු කියලා දක්වලා තියෙනවා. එතකොට වස්තුව වක්‍රතා කේන්ද්‍රයට වඩා ඈතින් ඇති අවස්ථාව ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේ අපි කලින් අවස්ථාවලට සමානව ඒ වස්තුවේ ඉඳන් එන ප්‍රතිබිම්බය පිහිටි ස්ථානය සොයා ගැනීමට වස්තුවේ හිසෙන් එන කිරණ දෙකක් සලකලා බලමු කියලා දක්වලා තියෙනවා. මේක මේ දක්වලා තියෙන කිරණ සටහන්. එතකොට වස්තුව එතකොට තියෙන්නේ මෙතන තියෙන්නේ. එතකොට ඒ වක්‍රතා කේන්ද්‍රයට වඩා ඈතින් තියෙන වස්තුව. එතකොට අපි කතා කරා වස්තුවේ ඒ වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන කිරණ නැවතත් වක්‍රතා කේන්ද්‍රය හරහාම එනවා කියන එක අපි කතා කරා. ඊළඟට සමාන්තරව ගමන් කරන කිරණ මොකද? ඒක නාභිය හරහා ගමන් කරනවා කියලා අපි කතා කරා. එතකොට මෙහෙම වෙනවා. එහෙම නැත්තම් දූල පුතාලට පුළුවන් නාභිය හරහා ගමන් කරන කිරණ සමාන්තර වෙනවා කියන එකත් භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒ කිරණ දෙක භාවිතා කරාම ඒව එකිනෙක කැපෙන ස්ථානයේ තමයි වස්තුව ඒ ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට දූල පුතාලට මේක හොඳින් පේනවා. එතකොට
වස්තුවේ තියෙන දුරයි වස්තු දුරයි එතකොට ප්‍රතිබිම්බ දුරයි බැලුවහම ප්‍රතිබිම්බ දුර අඩු වෙනවා. එතකොට ඒකේ කියන්න පුළුවන් කෙලින්ම ප්‍රතිබිම්බ දුර අඩුයි කියලා කියන්නේ එතකොට හැදෙන ප්‍රතිබිම්බය එතකොට කුඩා ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. එතකොට අපි මේක මේ ආපහු පාරක් එක බැලුවොතින් රූපේ පෙන්වා ඇති ආකාරයට ඉන් එකක් ප්‍රධානක්ෂයට සමාන්තර එන කිරණයක් සහ අනෙක් වක්‍රතා කේන්ද්‍රය හරහා යන කිරණයක් ලෙස යොදා තෝර ගැනීම පහසුයි කියලා දක්වලා තියෙනවා. එතකොට ප්‍රධානක්ෂයට සමාන්තර එන කිරණ පරාවර්තනයෙන් පසුව නාභිය හරහා යන්න ලෙසත් ඊළඟට වක්‍රතා කේන්ද්‍රය හරහා එන කිරණ පරාවර්තනයෙන් පසු එම මාර්ගයෙන්ම ගමන් ගන්නා ලෙසත් ඇඳීමෙන් එම කිරණ දෙක එකිනෙක කැපෙන ලක්ෂ්‍ය සොයා ගන්න පුළුවන් කියලා දක්වනවා. එම ලක්ෂ්‍ය වස්තුවේ හිසෙහි ප්‍රතිබිම්බය පිහිටන ස්ථානය කියලා දක්වනවා. එතකොට මේ වස්තුවේ හිසේ ප්‍රතිබිම්බය පිහිටන ස්ථානය හොයාගත්තාම අපිට මේ පතුලේ ප්‍රතිබිම්බය අනිවාර්යයෙන්ම ප්‍රධාන අක්ෂය මත පිහිටන්නේ. එතකොට මේ ආකාරයට කියන එක දුලපුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙහිදී ප්‍රතිබිම්බය සෑදෙන්නේ එතකොට මෙහිදී ප්‍රතිබිම්බය හැදෙන්නේ වක්‍රතා කේන්ද්‍රයයි නාභියයි අතර තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඒ වස්තුවට වඩා කුඩයි මේ යටිකුර ප්‍රතිබිම්බයක් වෙනවා. එතකොට මේ ඌනිත කියලා කියන දාලා දක්වලා තියෙන වස්තුවට වඩා කුඩා කියන එකට ඇත්තටම ඊළඟට තාත්වික ප්‍රතිබිම්බයක් කියලා දක්වනවා. එතකොට මේක හරහා කිරණ ගමන් කරනවා ඇත්තටම. ඒක නිසා තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. එතකොට අපි අවස්ථා පහක් ගැන කතා කරා. අන්තිම අවස්ථාව අපි කතා කරන්නේ මේ ඉතා ඈතින් පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය සෑදෙන්නේ නාභිය මත වන අතර එය දර්පණයේ සිට වස්තුව පිහිටි පැත්තෙන්ම පිහිටයි වස්තුවට වඩා ඉතාම කුඩා යටිකුරු ප්‍රතිබිම්බයක් වේ. මේ තිරයක් මතට ගත හැකි ප්‍රතිබිම්බයක් වේ. එම නිසා එය තාත්වික ප්‍රතිබිම්බයක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව කියන්නේ එතකොට වස්තුව ඉතාම ඈතින් පිහිටලා තියෙන. එතකොට වස්තුව අපි එතකොට අවතල දර්පණයේ තියෙනවා නාභිය තියෙනවා වක්‍රතා කේන්ද්‍රය තියෙනවා. එතකොට ඈතින්දන් එන්නේ එතකොට වස්තුවේ මේ ප්‍රතිබිම්බ ඒක වස්තුව තියෙන්නේ ඈතින්දන් එන්නේ වස්තුවේ ඒ කිරණ ඈතින්දන් එනකොට ඒ වස්තුවේ ඉඳන් එන කිරණ සමාන්තර කිරණ එතකොට එන්නේ සමාන්තර කිරණ එතකොට එනකොට ඒක සමාන්තර කිරණ තමයි වස්තුවේ ඉඳන් එන්නේ කෙලින්ම. එතකොට ඒවා නාභිය හරහා තමයි ගමන් කරන්නේ. එතකොට නාභිය හරහා ඒ වස්තුවේ කිරණ ගමන් කරනවා. ඊළඟට ප්‍රධාන අක්ෂය ඊළඟට ප්‍රධානක්ෂය කියන එක ප්‍රධානක්ෂය හරහා එන කිරණ ඒ ප්‍රධානක්ෂයමයි එතකොට එන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ නාභියේ තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. එතකොට ඈතින් පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන්නේ නාභිය මත කියලා දක්වලා තියෙන්නේ. මේ නාභිය මත තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. අපි තව කිරණයක් ගත්තොත් මේ සමාන්තර වෙන තව කිරණයක් ගත්තොත් එතකොට ඒක බිහිම ගිහිල්ලා ඒකේ නාභිය හරහා තමයි ගමන් කරන්නේ. එතකොට මේ නාභිය තුල මත තමයි මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කියන එක තමයි දක්වන්නේ. එතකොට නාභිය මත වන අතර ඒ දර්පණයේ සිට වස්තුව පිහිටි පැත්ත එතකොට මේක මෙතන පිහිටන්නේ වස්තුව පිහිටි පැත්ත තමයි පිහිටන්නේ. එතකොට ඒක නිසා මේක තාත්වික ප්‍රතිබිම්බයක්. ඒක තාත්වික ප්‍රතිබිම්බයක්. එතකොට මේක තිරයක් මතට ගන්න පුළුවන්. ඒක නිසා මේක තාත්වික ප්‍රතිබිම්බයක්. එතකොට මේක ඊටාම කුඩා ප්‍රතිබිම්බයක්. ඊටාම කුඩා ප්‍රතිබිම්බයක් මෙතන හැදෙන්නේ. ඊටාම කුඩා ඒ තාත්වික ප්‍රතිබිම්බයක් තමයි ඒකේ අපිට බලා ගන්න පුළුවන්.
ඒක නිසා මේකෙදි මේ උඩුකුරු යටිකුරු කියන එක මේක මේ යටිකුරු ප්‍රතිබිම්බයක් කියලා දක්වලා තියෙන එක. එතකොට මේක මේ නාභිය මත හරියටම ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට ඒක ඊටාම කුඩා ප්‍රතිබිම්බයක් තමයි එකෙන් හැදෙන්නේ කියන එක තමයි. එතකොට අපිට ඊට අමතර ඕනනම් මේකේ ඒ නාභිය හරහා යන කිරණයක් බැලුවොත් නාභිය හරහා යන කිරණයක් අපි බැලුවොත් මෙතන වස්තුව තියෙයි කියලා හිතුවලා එතකොට නාභිය හරහා යන කිරණයක් බැලුවොත් ඒක පරාවර්තනය වෙලා සමාන්තරව ගමන් කරනවා කියලා කියන්න පුළුවන්. එතකොට ඒකෙන් මේ වස්තුවේ තියෙන දුර ප්‍රමාණය ඊටාම ඈත. එතකොට අනන්තයේ තියෙන්නේ. එතකොට මෙතන මේ තියෙන දුර ප්‍රමාණය ඊටාම කුඩායි. එතකොට ඊටාම කුඩා මෙතන මේ පරතරය ඊටාම කුඩා ප්‍රමාණයකින් තමයි මේක ගමන් කරන්නේ. එතකොට දූල පුතාලට ඒක තේරුම් ගන්න පුළුවන් මේ ආකාරයට ඊටාම ලොකුවට ඇඳුවොත් මේක මම පොඩියට ඇඳලා තියෙන්නේ. ඇත්තටම මෙතන පරතරය ඊටාම වැඩි වෙන්න ඕන ගොඩක්. එතකොට දූල පුතාලට මෙතන ඊටාම කුඩා යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිබිම්බය කියන එක බැලුවොත් අපි නාභිය දුරට අඩු දුරකින් එතකොට වස්තුවක් තියපු අවස්ථාව. එතකොට නාභිය මත තියපු එකක්. එතකොට නාභිය මත තියුවාම අනන්තයේ එතකොට වස්තුවේ ප්‍රතිබිම්බයක් හැදෙනවා කියන එක දක්වලා තියෙන්නේ. එතකොට අනන්තයේ වස්තුවේ ප්‍රතිබිම්බයක් හැදෙනවා කියන එක දක්වලා තියෙන. එතකොට ඒ අනන්තය හැදෙනවා කියන නිසා තමයි මෙතන ඇත්තටම මේක දක්වලා නැත්තේ. ඇත්තටම උඩුකුරු යටිකුරු කියන කියන්න බෑ. ඇත්තටම ඒකේ ඒ පොතේ කලින් අවස්ථාවේ දක්වලා තියුණා. ඒ වුණාට මෙතන ලියලා නැත්තේ. අනිවාර්යෙන්ම මොකක් හරි එතන ඒ වැරද්දක් තියෙනවා ඇත්තටම. එතකොට මේ නාභිය මත ඒ තිව්වහම වස්තුවක් අනන්තයේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට අනන්තයේ හැදෙන්නේ. එතකොට ඒ වස්තු දුර ඒ ප්‍රතිබිම්බ දුර ඇත්තටම විශාල හින්දා ඒක ඒ විශාල ඒ ප්‍රතිබිම්බයක් හැදෙනවා කියලා කියන්න පුළුවන්. අනන්තයේ හැදෙන නිසා. මොකද වස්තු දුරට වඩා ඒ ප්‍රතිබිම්බ දුර ඉතාම විශාල නිසා. එතකොට මේකෙම උඩු යටිකුරු කියන එක ඇත්තටම දක්වලා නැහැ. ඇත්තටම ඒ අපි ඊළඟට නාභිය දුරට වැඩි නාභිය දුරට ඒ වක්‍රතා කේන්ද්‍රයයි නාභිය අතර අපි වස්තුව තියුවොත් එතකොට ඒ නාභිය දුර වගේ දෙගුණයකට වඩා වැඩි කියලා තියෙනවා. එතකොට ප්‍රතිබිම්බය පිහිටීම. එතකොට ඊළඟට තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ යටිකුරු වස්තුවට වඩා විශාලයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ටික මෙහෙම මතක තියාගන්නට වඩා ඊටාම වැදගත් වෙන්නේ කලින් කියපු අපි ඒ අවස්ථා 6 අනිවාර්යයෙන්ම ඒක ඇඳලා පුරුදු වෙන්න. එතකොට ඒකෙන් පුළුවන් දූල පුතාලට මතක තියාගන්න. මේ වගුව මතක තියාගන්න කියන්නේ බොහොම අමාරු දෙයක් ඇත්තටම. ඒක නිසා මේ වගුව මතක තියාගන්නවා කියන එක බොහොම අමාරු දෙයක් ඇත්තටම. ඒක නිසා එහෙම ඇඳලා පුරුදු වෙන්න. එතකොට දන්නේම නැතුව දූල පුතාලට ඒක මතක තියාගන්න පුළුවන් වෙනවා. මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් දූල පුතාලට අහන්න පුළුවන්. නැත්තම් අපි උත්තල දර්පණ වලින් සිදුවන පරාවර්තනය කියන කොටසට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම කලින් කිව්වා වගේ මේ ප්‍රතිබිම්බ කියන එක ඒ භාවිතා කරලා අඳින්න පුරුදු වෙන්නේ. මොකද මේක ඉස්සරහට ගියත් අනිවාර්යයෙන්ම උසස් පෙළ ඒ භෞතික විද්‍යාවේ ඒක පාඩමක්. ඇත්තටම ආලෝකය කියන එක ඇත්තටම ලොකු පාඩමක් ආලෝකය කියන එක. ඒක නිසා මේක ඉතාම වැදගත් වෙනවා දූල පුතාලා මේ කොටසේ ඉස්සර දැනගෙන තියාගන්න එක. මොකද ඉස්සරහට යනකොට ඒක විශේෂයෙන්ම උසස් පෙළ කියන එකේ උසස් පෙළ ඒ ඉතාම ඒ සිලබස් ගොඩක් ලොකුයි. ඇත්තටම සිලබස් එක ගොඩක් ලොකුයි. ඒක නිසා
අනිවාර්යෙන්ම මේ සාමාන්‍ය පෙළ කොටස් ටික මතක තියාගන්න වෙනවා අනිවාර්යෙන්ම නැත්තං හරි ඒ සිලබස් එක සාමාන්‍ය පෙළ උසස් පෙළ අතර සිලබස්වල ඒ පරතරය ඉතාම වැඩි ඇත්තටම ඒක නිසා මේ ආලෝකය කියන එකත් ඇතරම ඒ උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රධාන ඒ පාඩමක් ඇත්තටම ඒ කියන්නේ එක නිසා තුළ පුතාල මේ සාමාන්‍ය පෙළ කොටස කොහොම හරි මතක තියාගන්න බලන්නේ එක ඉතාම වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරන්න හදන්නේ උත්තල දර්පණ වලින් සිදුවන පරාවර්තනය ගැන තමයි අපි ඊළඟට කතා කරන්න බලන්නේ. උත්තල දර්පණ වලින් සිදුවන පරාවර්තනය ගැන තමයි අපි කතා කරන්න බලන්නේ. කලින් අවස්ථාවදි මං උදුරපුතාලට කිව්වා ඒ අවස්ථාවදි ඒ කතා කරන දේවල් අපි ඒ උත්තර දර්පණ වලටත් ඊළඟට කාචවලටත් ඒවා බලපානව එක නිසා මතක තියාගන්න කියලා එතකොට මේ අවස්ථාවදි නැවතත් ඒවට සමාන දෙයක් තම ඇතරම කියන්නේ අපි ප්‍රධානක්ෂය හරහා කිරණයක් එනෝනං එතකොට ප්‍රධානක්ෂය හරහා එන කිරණයක් ප්‍රධානක්ෂය හරහාම ආපහු ගමන් කරනවා කියන එක පළවිනි එක අපි කලින් අවස්ථාවදිත් ඒක කතා කරා ඊළඟට ප්‍රධානක්ෂයට සමාන්තර පැමිණෙන කිරණයක් නම් ඒක නාභිය හරහා ගමන් කරනවා කිව්වා. එතකොට මේ අවස්ථාවේදී නාභිය තියෙන පිටිපස්සේ වක්‍රතා කේන්ද්‍රය තියෙන්නේ පිටිපස්සේ. ඒක නිසා මේ අවස්ථාවේදී නාභිය හරහා ගමන් කරන්න බෑ. එතකොට නාභිය හරහා ගමන් කරන වගේ පේනවා කියන එක තමයි අපිට කියන්න පුළුවන්. එතකොට සමාන්තර වනං කිරණ එන්නේ ඒක එන්නේ කොහොමද නාභියෙන් එන වගේ යන්නේ. එතකොට නාභිය මේ පිටිපස්සේ තියෙන නිසා ඒක කැඩි විඩි වලින් අඳින්නේ මොකද ආලෝකයට ගමන් කරන්න බෑ මේ දර්පණයේ පිටිපස්සට. එතකොට දර්පණයේ ඉස්සරහා ටික විතරක් එතකොට ඒක විතරයි සාමාන්‍ය ඉරි වලින් අඳින්නේ අනිත් කොටස කැඩි ඉරි වලින් අඳින්නේ මොකද ආලෝකයට ගමන් කරන්න බෑ මේ දර්පණයේ පිටිපස්සට. ඊළඟ අවස්ථාව අපි කතා කරේ නාභිය හරහා එන කිරණ සමාන්තරව ගමන් කරනවා කිව්වා. එතකොට මේ කිරණ නාභිය හරහා එන්න නාභිය වෙනකං එතකොට ගමන් කරන්න බෑ මොකද මේ උත්තල දර්පණවල නාභිය තියෙන්නේ දර්පණයට පිටිපස්සෙන්. එතකොට එතන ආලෝකේ ගමන් කරන්න බෑ. එතකොට මේක නාභිය හරහා එනවා ඇවිල්ලා නාභියට එනවා. එතකොට දර්පණය වැදුනහම නාභියලට එන කිරණ දර්පණය වැදුනහම ඒක සමාන්තරව ඊට පස්සේ පරාවර්තනය වෙලා ගමන් කරනවා. ඊළඟ අවස්ථාව වක්‍රතා කේන්ද්‍රය වෙත යොමු වෙත වක්‍රතා කේන්ද්‍රය වෙත යොමුව පැමිණෙන කිරණ ඒ ආකාරයටම ඒක තුලින්ම ගමන් කරනකොට මේ කිරණයේ වක්‍රතා කේන්ද්‍රයට යොමු වෙන්න පැමිණෙනවා කියන එතකොට දර්පණය මත වදිනවා ආපහු පරාවර්තනය වෙලා ඒ පාරහම ගමන් කරනවා. එතකොට අනිත් අවස්ථාව අපි කතා කරේ ඇත්තටම අලින් අවස්ථාවේදී පතන කෝණයයි පරාවර්තන කෝණයයි කියන එක සමානයි කියන එක ඇත්තටම ඒක මේ අවස්ථාවේදීත් ඒක පතන කෝණය පරාවර්තන කෝණය කියන එක ඇත්තටම ඒක වළංගු වෙනවා. නමුත් මේකේ දක්වලා නැතුණාට ඒක මේ ටික මතක තියාගත්තාම මේ හතර මතක තියාගත්තාම අනිවාර්යයෙන්ම අපිට ඒ කිරණ සටහන් අඳින්න පුළුවන්. ඒ පතන කෝණය පරාවර්තන කෝණය කියන එක ගොඩක් වෙලාවට තල දර්පණවලදී තමයි ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ. නමුත් ඒක වළංගු වෙනවා. නමුත් මේකදී ගොඩක් වෙලාවට අපි සමාන්තර එන කිරණ ඊළඟට නාභිය හරහා ගමන් කරන කිරණ ඒවා මතක තියාගත්තාම ඊළඟට වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන කිරණ ඒවා මතක තියාගත්තාම අපිට පුළුවන් අනිවාර්යයෙන්ම ඒ කිරණ සටහන් අඳින්න. ඒක නිසා ඒ හතර කියන එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එතකොට අපි ඊළඟට කතා කරන්නේ මේ උත්තර දර්පණයකින් ආලෝක පරාවර්තනය සිදුවන ආකාරය පහේ 23 රූපේ දක්වා ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට උත්තර දර්පණයකින් ඒ ආලෝක පරාවර්තනය වන ආකාරය එතකොට මෙතන මේ දක්වලා තියෙන ගැන තමයි කියන්නේ. එතකොට අපි ඒක පොඩ්ඩක් බැලුවොත් පහේ 23 කියන එකේ මේ දක්වලා තියෙනවා කියලා දක්වලා තියෙන එක අපි ඒක පොඩ්ඩක් බැලුවොත්
උත්තල දර්පණයකින් ආලෝකය පරාවර්තනය වන ආකාරය පහේ විස්තුන රූපයේ දක්වා ඇත කියල දක්වල. එතකොට උත්තල දර්පණයකින් ආලෝකය පරාවර්තනය වන ආකාරය පහේ විසතුන් රූපයේ දක්වල තියෙනවා. උත්තල දර්පණයක ප්‍රධානක්ෂය දිගේ දර්පනය වෙත එන කිරණ පරාවර්තනය වෙලා එම අක්ෂය දිගේම ආපසු ගමන් කරනවා. එතකොට අපි මේ කලින් කතා කරපු කොට සමයි මේ කතා කරන්න. එතකොට ඒක මා කලින් කිව්වා ඒ අවතල දර්පණ විතරක් එක පොදු දෙයක් නෙවෙයි. අතර උත්තර දර්පණ තිනාට ඒක ඉස්සරහට අපි කතා කරන කාච ගැන ඒවදී ඇත්තටම වැදගත් වෙනවා. ඒක නිසා මතක තියාගන්න අනිවාර්යයෙන් එකකට විතර පොදුව මතක තියාගන්න අවශ්‍ය නැහැ. හැම එකටම මතක තියාගන්න. එතකොට ප්‍රධාන අක්ෂය දිගේ එන කිරණයක් නම් ප්‍රධාන අක්ෂය දිගේ එන කිරණය නම් පරාවර්තනය වෙලා ප්‍රධාන අක්ෂය දිගේ ගමන් කරන්නේ. මේක උත්තර දර්පණ කියන එකට විතර පොදු දෙයක් නෙවෙයි. ඒක නිසා හැම අවස්ථාවකදී එකක් මතක තියාගන්න. එක ප්‍රධාන අක්ෂය දිගේ නම් කිරණය එන්නේ. එතකොට ඒක පරාවර්තනය වෙලා ඒක හරහාම ගමන් කරනවා. ඊළඟට ප්‍රධාන අක්ෂයට සමාන්තරව නම් කිරණය එන්නේ. ඒක පරාවර්තනය වෙලා නාභිය හරහා ගමන් කරන. එහෙම නැත්නම් නාභිය හරහා එන විදියට පේනවා. දෙකෙන් එකක් ඇත්තටම. එතකොට මේ අවස්ථාවේදී නාභිය හරහා ගමන් කරන්න බෑ. එතකොට නාභිය හරහා එන විදියට තමයි නාභිය හරහා ගමන් කරන වගේ පේනවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. ඊළඟට උත්තල දර්පණයේ නාභිය වෙතට එන්නක් මෙන් පැමිණෙන කිරණ. එතකොට මේකෙත් මේ උත්තර දර්පණ නෙවෙයි හැම එකටම පොදුයි. ඇත්තටම නාභිය හරහා ගමන් කරන, එහෙම නැත්නම් නාභිය හරහා යන වගේ පේන කිරණ. එතකොට ඒක ඒ කණ්ණාඩිය මත වැදුනට පස්සේ ඒක සමාන්තරව ගමන් කරනවා. ප්‍රධාන අක්ෂයට සමාන්තරව ඒක ගමන් කරනවා. ඒක ඊටම වැදගත්. එතකොට මේක උත්තර දර්පණද අවතල දර්පණද කියලා එක මතක තියාගන්න අවශ්‍ය නැහැ. සේරට මේක පොදුවේ මතක තියාගන්න. ඒක ඊටම වැදගත් වෙනවා. ඊළඟට මේක කතා කරලා තියෙන මේ හතරවෙනි එක වක්‍රතා කේන්ද්‍රය වෙතට එන්නක් මෙන් පැමිණෙන කිරණ පරාවර්තනය වෙලා මෙන් පසුව එම මාර්ගය දිගේම ගමන් කරනවා. එතකොට වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන කිරණ හරි වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන වගේ කිරණ ඒව සියරම ඒ දර්පණය මත වැටුනහම ඒක හරහාම ආපස්සට ගමන් කරනවා. මේක මේ දක්වලා තියෙන. එතකොට මේ වක්‍රතා කේන්ද්‍ර කියන එක ඇත්තටම ඒ දර්පණයට ඒක ලම්බකව එන කිරණ ඇත්තටම ඒක හරහාම ගමන් කරනවා කියන එක. ඒක අපි ඉස්සරහට කතා කරන වර්තනයේදීත් ඇත්තටම ඒක වැදගත් වෙනවා. ඒක නිසා මේකේ දුර පුතාලා මතක තියාගන්න ඕන වක්‍රතා කේන්ද්‍රය හරහා එනගනම් කිරණයක් ඒක වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරනවා කියන එක මතක තියාගන්න. අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ උත්තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ ගැන. අපි උත්තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ ගැන ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට පාඩම මෙතනින් ඉවර කරනවා. දුවල පුතාලට ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් අහන්න.